හරි. දරුවෝ හැමෝටම ආයුබෝවන්. ඉතින් අපි අදත් අලුත්ම ප්‍රායෝගික පරීක්ෂණයකින් හම්බ වෙනවා. ඉතින් අද ප්‍රායෝගික පරීක්ෂණය තමයි කෙටි මාර්ග කොටසක දික් කඩක් පිළියෙල කිරීම කියන ප්‍රායෝගික පරීක්ෂණය. ඉතින් මේක මූලිකවම මට්ටම් ගැනීම කියන ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ වෙන ප්‍රායෝගික පරීක්ෂණයක්. ඉතින් මට්ටම් ගැනීම කියන ප්‍රායෝගික පරීක්ෂණය අපි මූලිකවම ඉගෙන ගත්තා. මොකක්ද කියලා. ඉතින් අද මේ සිද්ධ කරන්න යන ප්‍රායෝගික පරීක්ෂණය මොකක්ද කියලා කිව්වොත් මෙන්න මෙහෙම. මම මෙන්න මෙහෙම ගන්නම්කෝ. මෙන්න මෙහෙම තියෙනවා භූමියක්. හරි. මේ භූමියේ මට ඕනේ මෙන්න මේ විදිහට යන මාර්ගයක මූලිකවම පාරක් හදන්න ඕනේ. හරි. මෙන්න මේ විදිහට තමයි මේ පොළොවේ මේ තියෙන භූමියේ මෙන්න මේ විදිහට තමයි පොළොව පිහිල්ලා තියෙන්නේ. මේ පොළොවට අදාළ මට මේක හරියන්නේ නැහැ. දැන් මේ මාර්ගය හරියන්නේ නැහැ. දැන් මට මෙහෙම පල්ලම් බැහැ කඳුනකට ගා යන්න බෑ. හරි. ඉතින් මට ඕනේ මෙන්න මේ කඳු ටික සහ පල්ලම් ටිකට අදාළ ඒ පස්පිරුව මම සිද්ධ කරලා ලස්සන කාබන් පාරක් මට හදන්න ඕනේ. ඉතින් මම මෙතනදී මූලිකව මොකද්ද කරන්නේ? මම මූලිකවම කරන්නේ මට්ටම් ගැනීම කියන කොටස උපයෝගී කරගෙන මූලිකව මෙන්න මේ නැග්මවල ටික සහ ඒ කියන්නේ අර කඳු ටික සහ අර පල්ලම් ටිකට අදාළ ඒ පස් පිරවීම සහ පස් කැපීම සිද්ධ කරන එක. හරි. එතකොට දරුවෝ මෙතනදී මට පාවිච්චි කරන්න වෙන මූලික උපකරණයක් තියෙනවා. මොකක්ද උපකරණේ? ලෙවලින් උපකරණය. හරි. ලෙවල් මැෂින් එක. ලෙවල් මැෂින් එක පාවිච්චි කළා මට මූලිකවම මෙන්න මේ පාඨාංක ගන්න පුළුවන්. ඉතින් මේ ලෙවල් මැෂින් එක පාවිච්චි කරන විදිහ සහ ඒක අදාළ පාඨාංක ගන්න කොහොමද කියන එක ගැන මම සම්පූර්ණම ඔයාලට මේ ප්‍රායෝගික පරීක්ෂණය සිද්ධ කරනවත් එක්කම කියලා දෙනවා. ඉතින් මම දැන් මෙහෙම එකක් ඇඳලා මේක තේරුම් කරන්න ඕන කියලා හිතුවා. දැන් මෙතන බෝඩ් එකේ ඇඳලා දැන් සහ ඒක ප්‍රැක්ටිකලි අපි ඉගෙන ගත්තොත් හොඳට ඔයාලට මේක ඔළුවට යනවා. ඉතින් අපි මෙන්න මේ වගේ ප්‍රායෝගික පරීක්ෂණයක් තමයි අද මූලිකවම සිද්ධ කරන්නේ. ඉතින් මේක ඔයාලට එන ප්‍රායෝගික පරීක්ෂණයක්. ඒකට මේ ප්‍රායෝගික පරීක්ෂණයේ එන්නේ මූලිකවම මට්ටම් ස්ථාන තුනකට සාපේක්ෂව. එතනදී ඔයාලට මේ පරීක්ෂකවරයෙක් හම් වෙනවා සහායකයෙක් විදියට. ඒ සහායකයාට කියන්න තියෙනවා ඔයා මේ ස්ථානෙදි මෙහෙම කරන්න කියලා ඔයාලට කියන්න තියෙනවා. ඒකට ඔයාලා එයාගේ උදව්වත් අරගෙන මූලිකව ප්‍රායෝගික පරීක්ෂණය සිද්ධ කරන්න තියෙන විනාඩි 30ක් ඇතුළත. හරි. ඉතින් මම හිතනවා මේ ප්‍රායෝගික පරීක්ෂණය වලට මහලුකම අමාරුවක් වෙන්නේ නැහැ. අයියේ. අපි මූලිකවම ලෙවලින් ප්‍රැක්ටිකල් එකක් ගැන ඉගෙන ගත්ත නිසා. හරි. මූලිකවම අපි දන්නවා දැන් මට්ටම් උපකරණේ නැත්තම් ඔටෝ ලෙවලින් මැෂින් එක කියන්නේ මොකක්ද කියලා. මෙයාව පාවිච්චි කරලා තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණය හරියට සිද්ධ කරන්න දෙන්නේ අපිට. ඉතින් මේවා මේ උපාංග සහ මේ කොටස් හරියට මේ අන්නේ යොමු කරලා සහ ඒවා පාවිච්චි කරලා අපිට මූලිකවම සිද්ධ කරන්න පුළුවන් මේ ප්‍රායෝගික පරීක්ෂණ කරාල මූලික කර්තව්‍යයන් ටික. එහෙනම් දරුවෝ අපි ප්‍රායෝගික පරීක්ෂණයෙන්ම මේ ටික කොහොමද වෙන්නේ කියලා ඔයාලා බලමු. හරි. ඉතින් දරුවෝ දැන් අපි ඇවිල්ලා ඉන්නේ කෙටි මාර්ග කොටසක දික් කඩක් පිළියෙල කිරීම කියන ප්‍රායෝගික පරීක්ෂණය සිද්ධ කරන්න. එතකොට ඔයාලට දැන් මේ උපකරණ අලුත් නැහැ. හරි. අලුත් නැහැ මේ උපකරණ ඔක්කොම දැන් ඔය කට්ටිය දන්නවා. හරි. මොකද මෙන්න මේ ප්‍රායෝගික පරීක්ෂණයේ යටතේදී සිද්ධ කරන මැෂින් එක ලෙවල් කිරීම සම්බන්ධ පරීක්ෂණයක් තියෙනවා. ඉතින් තවත් මේ ප්‍රායෝගික පරීක්ෂණයත් එක්ක මේ යන තවත් ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. දික් කඩක් පිළියෙල කිරීම කියන ප්‍රායෝගික පරීක්ෂණය. අපි කලින් උත්තර බෝඩ් එකේ ලියලා ඒක කරගත්තොත් කියලා මම හිතනවා එතනදී වාල්ට් මේ ප්‍රායෝගික පරීක්ෂණය ගැන පැහැදිලි කිරීමක් වුණා කියලා. ඉතින් දැන් අද මේ මෙහෙම මොකද අපි ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ කෙටි මාර්ග කොටසක දික් කඩක් පිළියෙල කිරීම කියන ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයක්. එතකොට මම ඔයාලට කියන්න ඕනේ මෙන්න මේ ලෙවලින් මැෂින් එක. හරි ඔටෝ ලෙවල් මැෂින් එක මේ විදිහට දැන් දෙපාව ස්ථානගත කරලා මේව සම්බන්ධ කරගෙන දැන් සම්පූර්ණ කටි දන්නවා. දැන් ඔය කට්ටිය ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් මේ ප්‍රායෝගික පරීක්ෂණය විනාඩි 30ක් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඇත්තටම විනාඩි 5ක් විනාඩි 30ක් ඇතුළත කරගන්න බෑනේ දැන් මේ ට්‍රයිපෝඩ් එකයි ඔක්කොම ගහලා ලෙවල් එකයි ඔක්කොම කරන්න බෑනේ. ඉතින් මෙන්න මේ ප්‍රායෝගික පරීක්ෂණය බැරි වෙලාවට ඔයාලට ආවොත් ඩිමෙන්ට් හා සම්බන්ධව අනිවාර්යෙන් ඔය කට්ටිය මේ ට්‍රයිපෝඩ් එකේ මෙන්න මේ ලෙවල් උපකරණය ස්ථානගත කරලා දීලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මෙන්න මේ ලෙවල් උපකරණය. හරි. ලෙවල් කිරීමක් විතරයි. සිද්ධ කරන්න තියෙන ලෙවල් කිරීමක් විතරයි. ලෙවල් කිරීම සිද්ධ කරලා ඔයාලට මූලිකවම මේ ප්‍රායෝගික පරීක්ෂණේ අදාළ ඒ ක්‍රියාමාර්ග ටික කරන්න තියෙන්නේ.
හරි. එතකොට දරුවෝ මම ආයෙත් කියන්න ඕනේ මේ ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔයා කිසිසේත්ම මේ උපකරණ නැවතත් ගලවලා හරි ගලවලා හයි කරන්න යන්න එපා. ඒ කට්ටිය හයි කරලා තියෙයි බොහෝ දුරට හයි කරලා තිබෙන්නේ නැති වුණත් ඔයාලා මතක තියාගන්න මේ දැන් මතක තියාගන්න මෙයා මූලිකවම හයි කරලා මේ දේවල් ටික කරන්න. අනිවාර්යයෙන් දැන් මේ ප්‍රායෝගික පරීක්ෂණයේ මේ විදිහට આવුත් මේ කියන්නේ කෙටි මාර්ග කොටසක දික්කඩ පිළිල කිරීම කියන ප්‍රායෝගික පරීක්ෂණය આવුත් අනිවාර්යෙන් ඔයාලට මේක සම්බන්ධ කරලා දීලාම තියෙනවා. ඉතින් මම එහෙම කියන්නේ මේකද විනාඩි 30ක් ඇතුළත මේ ප්‍රායෝගික පරීක්ෂණය සිදු කරන්න බැරි නිසා. මේක ගැන අපි සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. අපිට දැන් අද මූලිකවම අද ප්‍රායෝගික පරීක්ෂණයේදී මෙන්න මෙයා උපකාරී වෙනවා. මොකද මේ ස්ටාෆ් එක නැත්තම් මට්ටම් යටිය කියන හරි මෙයා පාවිච්චි වෙන්නේ ඇයි? හරි මේ ප්‍රායෝගික පරීක්ෂණයේදී මොකක්ද අපි සිද්ධ කරන්නේ? ඇත්තම දැන් ඔයාලට පේනවා මේ ග්‍රවුන්ඩ් එක. හරි බලන්න මේ ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. මේ ග්‍රවුන්ඩ් එක ගත්තට පස්සේ ඔය ග්‍රවුන්ඩ් එකක් කියන්නේ සාමාන්‍යයෙන් සම්මට්ටම්ව තියෙන්න ඕනේ. ඒ කියන්නේ 5 කිලෝ පව සම්මට්ටම්ව තියෙන්න ඕනේ. ඉතින් අපි මේ ලෙවල් මැෂින් එක පාවිච්චි කරලා ඒ අදාළ උස් පහත් බීම හඳුනාගෙන ඒ පස් පිරවීමක් හෝ අඩු තැන් මේ වැඩි ප්‍රමාණයක් පස් තියෙන තැන් වලින් ඒ පස් ප්‍රමාණය ඉවත් කරලා අඩුවට පස් තියෙන ප්‍රමාණය තැන් වලින් ඒ පස් ප්‍රමාණය ඉවත් වැඩි කරලා ඒකට පස් පුරවලා හරි එතකොට ඉන්නේ විදිහට මූලිකවම විශ්වාස කිරීම සහ ඊට අනුව වෙනත් මේකේ නොකී ගොඩක් කාර්යයන් සඳහා මෙන්න මේ උපකරණය භාවිතා වෙනවා. හරි. එතකොට ඔයාලට පේනවා මේක කියන්නේ ස්ටාෆ් එක නැත්තම් සිංහලෙන් කිව්වොත් මට්ටම් යටිය. මේ මට්ටම් යටිය අංකණයක් කරලා තියෙනවා බලන්න 0 2 1 2 3 4 5 6 මේ අංකණය මූලිකවම දැන් කාට හරි එක සැරේ මම අහුවොත් මේ අංකණය මොන වගේද තියෙන්නේ කියලා යම කියයි එක එක මිනුම් වලින් තියෙනවා කියලා කියයි. ඉතින් දරුවෝ හොඳට මතක තියාගන්න මෙන්න මේ ස්ටාෆ් එක පාවිච්චි කරන්නේ අදාළ උස් පහත් දින වලට අදාළ මේ මට්ටම් ගන්න. නැත්තම් මේ මට්ටම් ඇටිය ඔන්න ඔය කාර්යයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මෙයාගේ සම්පූර්ණ උස සාමාන්‍ය මීටර් 5ක් වගේ ආසන්න උසක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ මීටර් 5 තමයි මේ අංකණයක් සිද්ධ කරලා මෙන්න මේ උපකරණේ මිනුම් ලබා ගැනීමට අදාළව ක්‍රියාත්මක කරලා තියෙන්නේ. හරිද? එතකොට දැන් ඔයාලට පේනවා 0 1 2 3 4 5 6 7 8 9 10 කියලා ඔය විදිහට අංකණයන් ටික. එතකොට මෙන්න මේ බිඳුව සහ එක අතර කොච්චර ප්‍රමාණයක් වෙනවද කියලා දැන් ඔයාලා ප්‍රශ්නයක් කරලා ඇති. හරි. ඊට කලින් මම මෙහෙම පැහැදිලි කරන්නම්. 0 1 2 3 4 5 6 7 8 9 10. මෙන්න මේ 10 කියන තැන තියෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේ ඉර. මෙන්න මේ කළු පාට මෙන්න මේ ඉර. මෙන්න මේ තැනින් කියවෙන්නේ හරියට මීටරයක් කියන එක. හරියට මීටරයක් කියන එක තමයි මෙතනින් මූලිකවම නිරූපණය වෙන්නේ. ඉතින් ඇත්තටම ස්ටාෆ් වල තියෙනවා මෙතන ඩොට් එකක් තියෙනවා. ඩොට් එකක් තියෙනවා, ඩොට් දෙක තියෙනවා, ඩොට් එක තියෙනවා නම් 1 මීටරයක්, ඩොට් දෙක තියෙනවා නම් මීටර දෙකක්, ඩොට් තුන තියෙනවා මීටර 3ක්. ඉතින් දැන් මේ ස්ටාෆ් එකේ නම් එහෙම සඳහන් කරලා නැහැ. මේකේ මූලිකවම අංකණය 10 දක්වා විල තියෙනවා. මේකේ තේරුම තමයි සෙන්ටිමීටර 10ව 10ක් තියෙනවා. හරි. සෙන්ටිමීටර 10 කොටස් 10ක් තියෙනවා. මේ 10ට අදාළව සම්පූර්ණ මෙතනදී මීටර එකක් තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මෙයා තව දුරට අපිට මේ විදිහට කරන්න පුළුවන්. හරි. මේ විදිහට කරොත් ඉතින් මුලටම උස් කරන්න පුළුවන්. ඉතින් මම මේ මට්ටම විතරක් දැන් උස් කරන්න. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට ඇතිතරමට අපිට මෙයා උස් කරලා එයාගේ මිනුම් සකසා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා දැන් මේ බලන්න උස් කරද්දි දැන් මේ මෙතන 10 11 12 13 14 15 16 17 18 19 දක්වා තියෙනවා. 20 කියන්නේ මොකක්ද? මීටර් දෙකක් කියන අර්ථය තමයි මූලිකවම තියෙන්නේ. හරි. ඊළඟට දැන් ඔයාලට පේනවා මෙන්න මේ මම මේක පොඩ්ඩක් කෙටි කරගන්නවා. සාපහසුව අපිට ලබා ගන්න. හරි. දැන් මේ බලන්න මේක දික් කරගැනීමේදී මෙතන මේ ස්විච් එකක් තියෙනවා. අපිට දික් කරගන්න ඕන නම් නිකම්ම දික් උඩට ඉස්සුවම දික් වෙනවා. ඒත් එකම මේ ආයි පහත් කරගන්න ඕන මෙන්න මේ ස්විච් එක ප්‍රෙස් කරලා
මෙයා පල්ලෙහාට ගන්න පුළුවන්. හරි. හරි. දැන් ඔයාලට පේනවා මේක මේ බිඳුව 1 2 3 4 5 6 7 8 9 10 කියලා ක්‍රමාංක ටිකක් මූලිකවම සිද්ධ කරලා තියෙනවා. හරිද? එතකොට ඒත් එක්කම දැන් බලන්න මේ බිඳුවයි 1යි අතර ගත්තොත් එහෙම බිඳුව 1යි අතර ගත්තොත් එහෙම මේ අතර මේ වගේ හරස් ඉරි කෑල් ටිකක් තියෙනවා. නිකන් ඝනකමට තියෙන මෙතන ඊ අකුරක් වගේ එකක් තියෙනවා. මෙතන හරස් ඉරි කෑල් ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හැම තැනම ඔය වගේ තියෙනවා. හරි. ඉතින් මේ වගේ නිරූපණය වෙන්නේ මොනවද? හරි. මේ වගේ නිරූපණය වෙන්නේ මොනවද? ඇත්තටම. හරි. මම ඒකත් පැහැදිලි කරන්නම්. දැන් ඔයාලට පේනවා මෙතන බිඳුවයි 1යි. බිඳුවයි 1යි කියන්නේ සෙන්ටිමීටර් 10ක නිරූපණයක් නේ මෙතන මූලිකවම වෙන්නේ. එතකොට මෙතනින් මෙහෙම දිගටම එද්දි මෙන්න මේ 1 දැන් මෙතන නම් අගය වෙන්නේ දැන් මෙතනට එද්දි අගය 10යි හරියට. 10යි. මෙන්න මේ ඊට කියන්නේ 10යි. ඒ 10 ඊට පස්සේ 11. මෙතන 11. මෙන්න මෙතන 11. මෙතන 12. මෙතන 13. මෙතන 14. මෙතන 15. 16. 17. 18. 19. 20. හරි. ඔන්න ඔය විදිහට තමයි මූලිකව මෙන්න මේ කෙටිව තියෙන මෙන්න මේ හරස් ඉරි වලින් නිරූපණය සිද්ධ වෙන්නේ. හරිද? එතකොට ඇත්තටම මෙන්න මේ උඩ සහ පල්ලෙහා මේ බලන්න මේ ටිකක් පැතල ඉරක් නෙමෙයි තියෙන්නේ. මෙයාගේ උඩ සහ පල්ලෙහා මේ මෙයා පල්ලෙහා සහ මෙයා උඩ. හරි. හරි. ඒතර ඔයාලට පේනවා මෙන්න මේ පැතල ඉරක පල්ලෙහා මේ තියෙන්නේ පැතල ඉරක උඩ මේ තියෙන්නේ. එතකොට හරි. එතකොට දැන් මම ඔයාලට කිව්වා මෙතන ඉරින් 10ක් නිරූපණය වෙන්නේ. ඉතින් මේ 10 කියන සංඛ්‍යාව ඔයාලට පේනවා. සෝරි 10 නෙමෙයි 1. හරි. 1 කියන සංඛ්‍යාව මෙතන නිරූපණය වෙලා තියෙනවා. හරි. ඒත් එක මම කිව්වා මෙන්න මේ බිඳුව සහ 1 අතර පරතරය. හරි. බිඳුව සහ 1 අතර පරතරය සෙන්ටිමීටර 10ක් කියලා. ඒතර මෙන්න මේ පැත්තල ඉරකේ උඩ සහ පල්ලෙහා කියන දෙකෙන් මූලිකවම සෙන්ටිමීටර 2ක් නිරූපණය වෙනවා. හරිද? එතකොට දැන් මම මෙතන අගය ගත්තොත් මෙතන එද්දි සෙන්ටිමීටර 10යි, මෙතන 11යි, 12යි, 13යි, 14යි, 15යි, 16යි, 17යි, 18යි, 19යි, 20යි. 20ක් කියන්නේ එතකොට මූලිකව මේ ඔයාලට පේනවා මෙතන බිඳුව 2ක් කියලා ඉවිලා තියෙනවා. මේ බිඳුවයි 2 කියන්නේ මොකක්ද? බිඳුවයි 2 කියන්නේ අතර 0.2 කියන එක. හරි. මෙතන බිඳුව 1 කියන්නේ 0.1 කියන එක. දැන් ඔයාලා මතක තියාගන්න හොඳටම මෙතන මේ අංකණයන් කරලා තියෙන එක බිඳුවයි දශම වලින් තියෙන්නේ කියන එක ගැන. හරි. ඉතින් මේකේ මූලිකව මේ ස්ටාෆ් තමයි මූලිකවම ලංකාවේ තියෙන්නේ. ඉතින් සමහරක ස්ටාෆ් තියෙනවා මෙතන දශමත් සටහන් කරලා තියෙනවා. මේ ස්ටාෆ් එකේ මූලික අංකණයන් සිද්ධ කරන්නේ අපි මීටර වලින්. එතකොට මෙතන බිඳුවයි 1 කියන එකෙන් ඔයා ඔලුවට ගන්න ඕනේ 0.1 කියන එක තමයි මෙතන හරියටම තියෙන්නේ. 0.2 කියන එකෙන් ඔයාලා ඔලුවට ගන්න ඕනේ මෙතන 0.2 කියන එක තියෙන්නේ. මෙතන මේ 0.3 කියන එකෙන් තියෙන්නේ 0.3. මෙතන 0.4 කියන්නේ 0.4 0.5 0.6 7 8 0.9 ඊට පස්සේ මීටර වෙනකන් තියෙනවා. ඒතර 0.9ක් කියන්නේ සෙන්ටිමීටර වලින් නම් 0.9 මීටර කියන්නේ සෙන්ටිමීටර වලින් නම් සෙන්ටිමීටර 90ක්. හරි. එතකොට මෙන්න මේ වගේ මේ එක පරතරයක මේ මූලික මේ කුඩා කොටස් මේ මෙතනින් 7යි නම් මෙතනින් 7යි. ඒ කියන්නේ 70යිනේ. කියන සෙන්ටිමීටර වලින් 70යි. එහෙනම් අපි දශම වලින් සඳහන් කරොත් එහෙම මම 0.7 කියලා ගන්න මීටර වලින් සඳහන් කරාදී. එතකොට මෙන්න මේ පල්ලෙහා මෙතන ඉඳන් දැන් මෙතන 0.7. හරි. මෙතන 0.7 තියෙන්නේ 0.7යි 1 මෙතෙන්ට 0.7යි 2 මෙතෙන්ට 0.7යි 3 මෙතෙන්ට 0.7යි 4 මෙතෙන්ට 0.7යි 5 මෙතෙන්ට 0.7යි 6 මෙතෙන්ට 0.7යි 7 මෙතෙන්ට 0.7යි 8 මෙතෙන්ට 0.7යි 9 මෙතෙන්ට ඊට පස්සේ 8 මූලිකවම මෙතන නිරූපණය වෙලා තියෙනවා කටට පේනවා. එතකොට ඔයාලා මතක තියාගන්න අනිත් දේ. මෙන්න මේ ස්ටාෆ් එකේ මූලිකවම දශම ස්ථාන 3කට අපිට නිරූපණය සිද්ධ කරන්න පුළුවන්. හරි අංකණය නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේ ස්ටාෆ් එකෙන් අපි කොහොමද මේ නිරූපණයන්ට අදාළ හරි නිරූපණයට අදාළ මෙයා පාවිච්චි කරලා මේ පරතරය හරියටම බලා ගන්න. හරි. ඒතර මේ පරතරය බලාගනිද්දී හරි බලාගනිද්දී මෙන්න මේ උපකරණේ ඔයාලට පේනවා මෙයා සීරුමාරු කරාට පස්සේ මෙයාගේ අභ්‍යන්තරයේ තියෙන දුරේක්ෂණය පේනවා ස්ටේඩියා රේඛා කියලා. හරි. මෙයාගේ අංකණයන් ගනිද්දී ස්ටේඩියා රේඛා කියලා රේඛා කිහිපයක් තියෙනවා. ඒ රේඛා ටික මෙයාගේ අභ්‍යන්තරයේ තියෙන අභ්‍යන්තරේ පේන්නේ. ඒතර මම මෙයාගේ නිරීක්ෂණ කරද්දී ඒව පැහැදිලි කරන්නම්. ඒතර ස්ටේඩියා රේඛා වලට අදාළව තමයි මූලිකවම මෙන්න මෙයාගේ අංකණය නිරූපණය කරන්නේ. ඒතර ස්ටේඩියා රේඛා කියන්නේ මොකක්ද? සහ අපි මිනුම් ලබා ගන්නේ කොහොමද කියන කතාව මම ඔයාලට කෙටිව මේක ඇඳලා පෙන්නන්නම් පොඩ්ඩක්. මෙන්න මෙහෙම තමයි මේ දුරේක්ෂයේ පෙනුම ගත්තොත් මෙන්න මේ වගේ වෘත්තාකාර කොටසක හරි
වෘත්තාකාර කොටසක මෙන්න මේ වගේ එකක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ මූලික ඉරි තුනක් තියෙනවා. හරි. ඉරි තුනක් තියෙනවා. මේ ඉරි තුනක් තියෙන එකෙන් අදහස වෙන්නේ මෙන්න මේක ඉහළ ස්ටේඩියා රේඛාව. මෙයා පහළ ස්ටේඩියා රේඛාව. මෙයා මධ්‍ය ස්ටේඩියා රේඛාව ලෙස. ඊට මේ ඉහළ සහ පහළ ස්ටේඩියා රේඛාව වලින් ඇත්තටම අපි නිරූපණය කරන්නේ දුරක්. ඊට පස්සේ අපිට උසක් මැන ගන්න ඕන නම් මෙන්න මේ මැද ස්ටේඩියා රේඛාව තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතර අපි දැන් මූලිකවම මෙන්න මේ උස් සහ පහත් බිම් තමයි මූලිකවම හොයා ගන්න හදන්නේ. ඒක නිසා අපි මෙන්න මේ මැද ස්ටේඩියා රේඛාව තමයි මෙන්න මේ උපකරණේ පාවිච්චි කරන්නේ. ඒතර මෙන්න මේ මැද ස්ටේඩියා රේඛාව දරුවෝ මෙන්න මේ මැද ස්ටේඩියා රේඛාව. හරි. මේ මැද ස්ටේඩියා රේඛාව මෙන්න මෙයාගේ මෙන්න මේ රේඛාව කැපෙන සිරස්ස කැපෙන ස්ථාන වලට අදාළව තමයි මේ මිනුම් ලබා ගැනීම සිද්ධ කරන්නේ. හරි. එතකොට මේ මැද ස්ටේඩියා රේඛාව මෙතන සම්පාද වෙලා තියෙනවා නම් මෙතන සම්පාද වෙලා තියෙනවා නම් වගේ කීයද කියලා අපි නිරීක්ෂණය කරමු. මෙතනට එද්දී 8යි. ඒතර මෙතෙන්ට වෙලා තියෙනවා නම් 0.8යි එකක් වෙනවා. හරි. ඒතර මෙතන ස්ටේඩියා රේඛාව තියෙනවා නම් 0.8යි 2යි. මෙතන ස්ටේඩියා රේඛාව තියෙනවා 0.8යි 3යි. මෙතන තියෙනවා 8යි 4යි. 0.8යි 5යි. මෙතන 0.8යි 6යි. මෙතන 0.8යි 7යි. මෙතන 0.8යි 8යි. 0.8යි 9යි. ඊට පස්සේ 9යි වෙන විදිහට සඳහනක් වෙනවා. ඊට අමතරව ඉනියම් හිතන්න මේ මැද ස්ටේඩියා රේඛාව පිහිටනවා කියලා. මෙන්න මේ හරි මෙන්න මේ හරි. දැන් මෙතන උදාහරණයක් ගමුකෝ. දැන් මෙතන 8යි 0.8යි. හරි. මෙතෙන් දෙද්දි 0.8යි 1යිනේ. හරි. මෙන්න මේ මැද ඔන්න ඔය මැද පිහිටනවා කියලා හිතන්න. එතන මෙතන අගය නිරූපණය කරන්නේ කොහොමද? මෙතන අගය නිරූපණය කරන්නේ මෙතෙන්ට එද්දි 0.8යි 1යි. එතන මෙතෙන්ට එද්දි 0.8යි 2යිනේ. එතන මේ හරි මැද වගේ තියෙන්නේ. එතන හරි මැද නම් 0.8යි 1යි 5ක් කියලා අපිට මෙයාගේ අගය ගන්න පුළුවන්. හරි. මම හිතනවා දැන් ඔයාලට මූලිකවම මේකේ මේ පරතර මනිනක ගැන අවබෝධයක් ආවා කියලා. ඊට පස්සේ නිකන් හිතන්න මෙන්න මේ හරි මැද නැතුව නිකන් පල්ලෙහාට අගයක් ආවා කියලා. එතකොට නම් දරුවා අපි ආසන්නත අගයක් ගන්න. එතකොට දැන් අපි මෙතනට එදි දන්නවා බිඳුසම දැන් හිතමු මෙතනට වගේ අපි මේ ස්ටේඩියා රේඛාව මෙතන සම්පාද වෙලා තියෙනවා කියලා. හරි. එතකොට උන්න ස්ටේඩියා රේඛාව මෙතන සම්පාද වෙලා තියෙනවා. මෙතනට එද්දි 0.8යි. මෙතනදී 0.8යි 1යි 0.8යි 1 පහු කරලා පොඩි ප්‍රමාණයක් ගිහලා තියෙන භාගයක්වත් ගිහිලා නැහැ. මෙන්න මේ පැතලි ඉරට සාපේක්ෂව. හරි. එහෙනම් අපිට ආසන්න මිනුම ගන්න පුළුවන් මෙතන 0.8යි 3ක් වගේ කියලා. 0.8යි 2ක් නැත්නම් 0.8යි 3ක් වගේ ආසන්න මිනුමක් ගන්න පුළුවන්. හරි. ඒතර දරුවෝ ওই විදිහට තමයි මූලිකවම මෙන්න මේ උපකරණය පාවිච්චි කරලා අපි මිනුම් ලබා ගන්නෙ. හරි. එතකොට ඔයාලට මම හිතනවා හොඳ මේකෙන් පැහැදිලි වුණා. මෙන්න මේ ස්ටාෆ් එක පාවිච්චි කරලා මේ මිනුම් ලබා ගන්න ආකාරය පිළිබඳ. දැන් අපිට තියෙන්නේ මූලිකවම මිනුම් ලබා ගැනීමට අදාළව සැරසෙන්න තියෙන්නේ. හරි. එතකොට මෙතනදී හරි. ඒතර දරුවෝ මෙතනදී අපි මූලිකවම දැන් මට උපකරණයේ දෙපාර්තමේන්ත ස්ථාපනය කළා මේ විදිහට. දැන් මේ කතාව දන්න ඔය කට්ටිය දෙපාර්තමේන්ත ස්ථාපනය කළා. ඊට පස්සේ දෙපාර්තමේන්තයේ තියෙන බෙන්ච් එක මත ස්ථාපනය කරලා තියෙන්නේ. හරි. දැන් අපිට මූලිකව මොකද කරගන්න තියෙන්නේ? දැන් මේ අපි මොකද්ද මේ කරන්න යන්නේ? කෙටි මාර්ග කොටසක් තියෙනවා. මේ මාර්ග කොටසට අදාළව ඒ උස් පහත් බිම් සලකලා ඒ අදාළ උස් පහත් බිම් වලට අදාළව නැගුම් බැසුම් ප්‍රස්ථාරයක් නැගුම් බැසුම් ප්‍රස්ථාරයක් ප්‍රයෝගික කරන ඒ ගණනය කිරීම ටික කරන එක. හරි. ඉතින් දැන් අපි මූලිකවම මෙන්න මේ නැගුම් බැසුම් ක්‍රමයේ යටතේදී මූලිකවම පාවිච්චි කරන්නේ මේ ඔටෝ ලෙවලින් මැෂින් එකනේ. ඒත් මේ ලෙවලින් මැෂින් එක අපි මුලින්ම ලෙවල් කරගන්න ඕනේ. ලෙවල් කරගන්න ප්‍රැක්ටිකල් එක මම සම්පූර්ණම ඔයාලට කියලා දුන්නා. ඉතින් මම මෙතනදී නැවතත් මේ ලෙවල් කිරීමක් සිදු කරන්නම්. මොකද ඔයාලට ලෙවල් එක නැති කරලා දෙන්න පුළුවන්. දැන් ලෙවල් එක කියන එක මහ ලොකු වෙලාවක් යන වැඩක් නෙමෙයි. එක විනාඩියෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම නැවතත් ඒක ඉක්මනට කරන්න. දැන් ඔයාලට මේක කරන්න වෙනවා බොහෝ දුරට. මොකද මේ ස්ටාෆ් එක සහ මේ ඔක්කොම අන්තර්ගත කරලා තියෙන්නේ. මේකට වෙලාවක් යනවා. ඔයාලට තියෙන සනික මෙයා ලෙවල් කරලා අදාළ මිනුම් ටික ගන්න එක විතරයි. එතන ඔයාලට ගන්න කිරීමක් කරන්නේ නැතුව මිනුම් ටික ගන්න විදිය විතරක් අහයි. හරි. එහෙනම් මම මේ විදියට මෙයාව ලෙවල් කරගන්න යන්න. හරි. ලෙවල් කරගන්න ඉතින් ඔයාලා දන්නවා මූලිකවම ස්ක්‍රූ තුනක් තියෙනවා. මේ ස්ක්‍රූ තුන තියෙනවා. ඒතර ස්ක්‍රූ තුනට සාපේක්ෂව ස්ක්‍රූ දෙකක් අපි තෝරගන්නවා. මේ මම ඒතර මේ ස්ක්‍රූ දෙක තෝරගන්න. දැන් ඔයා කැමතිලා මේ ස්ක්‍රූ දෙක තෝරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම තෝරගන්නවා මෙන්න මේ ස්ක්‍රූ දෙක. මේ ස්ක්‍රූ දෙකට සමාන්තරගත වෙන විදිහට මෙන්න මේ ලෙවල් මැෂින් එක තියෙනවා. හරි. ලෙවල් මැෂින් එක තියෙනවා. දැන් ආසන්න සමාන්තරගත විදිහට තියෙනවා. මේ දෙකට සමාන්තරගතව මේ දෙකට සමාන්තරගත වෙන විදිහට මැෂින් එක ස්ථාපනය කරලා තියෙනවා. දැන්
දැන් එයා බබල් එක බලන්න කොහෙද තියෙන්නේ කියලා. හරි. එයා බබල් එක කොහෙද තියෙන්නේ? හරි. එයා බබල් එක කොහෙද තියෙන්නේ? එයා බබල් එක තියෙන්නේ යම් මෙන්න මේ පැත්තට වෙන්න තියෙන්නේ. හරි. එතන මේ පැත්ත වෙන්න තියෙන්නේ. ඒතකොට මේ පැත්තට වෙන්න තියෙනවා කියන එක තේරුම තමයි මේ පැත්ත උසයි කියන එක. ඉතින් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ මූලිකවම. අපි දැන් මෙයාව පාවිච්චි කරලා මෙයාව ලෙවල් කරගන්න එක සිද්ධ කරගන්න. මෙයාගේ මේ උපකරණ පාවිච්චි කරලා. හරි. එතකොට අපි දැන් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ එයා බබල් එක හරි මේ වායු බුබුල අපි මෙන්න මේ ස්ක්‍රූ දෙකේ මැදට ගේනවා. මේ ස්ක්‍රූ දෙක තියෙන්නේ මේ ස්ක්‍රූ දෙකේ මැදට මෙන්න මේ වගේ මැදකට ගේන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්ට ගේන්න ඕනේ. මෙන්න මේ එයා බබල් එක මෙන්න මෙතෙන්ට ගේන්න ඕනේ. එහෙනම් මම මෙන්න මේ ස්ක්‍රූ දෙක ඇතුළට හෝ පිටතට කරකවලා තමයි මේ මූලික මේ කතාව සිද්ධ කරන්නේ. හරි. එහෙනම් මම මෙයාව ඇතුළට කරකවනවා. ඇතුළට කරකවුවාට පස්සේ ඔන්න එයා බබල් එක හිමීට මෙන්න මේ දෙන්නගේ මැද්දට වගේ එනවා. හරි. ආසන්නව මැදට ආව නේද? බලන්න. හරි. ආසන්නව මැදට ආවා. දැන් මෙයා මෙහෙම තියාගෙන ඔයා මෙහෙම තියාගෙන අපිට තියෙන්නේ දැන් මේ ස්ක්‍රූ දෙක අල්ලන්නේවත් නැහැ. හරි. මේ ස්ක්‍රූ දෙකෙන් කරන කාර්යය මූලිකවම ඉවරයි. බලන්න. ඒතර එයා බබල් එක තියෙන්නේ හරියටම මෙන්න මේ ස්ක්‍රූ දෙක මැද. ඒ ස්ක්‍රූ දෙකෙන් කරන කාර්යය මූලිකවම ඉවරයි. ඊට පස්සේ ඉතින් තුන්වෙනි ස්ක්‍රූ එක තියෙනවනේ. මේ තුන්වෙනි ස්ක්‍රූ එක තියෙන්නේ. මෙන්න මේ තුන්වෙනි ස්ක්‍රූ එක කරකවන්නේ මීට. ඒ කියන්නේ ඔයා කැමති පැත්තකට කරකවන්න. ඒත් එකම බලන්න මේ ආ බබල් එක දිහා. දැන් මම එක පැත්තකට කරකවනවා. ආය බබල් එක කියන්නේ මේ එයා පැත්තකට. කියන්නේ මේ පැත්තට වගේ ඉන්නේ. හරි. මේ එළියට වගේ පයින්නවා. එහෙනම් මම අනිත් පැත්තට කරකවනවා. ස්ක්‍රූ එක බලන්න ස්ක්‍රූ එක මම කරකවන පැත්තේ මෙන්න මේ පැත්තට කරකවනවා. දැන් මම කලින් කරකවුවේ මේ පැත්තට. හරි. දැන් මේ පැත්තට කරකවනවා. දැන් බලන්න එයා බබල් එක කොහොමද දෙන්නේ කියලා. දැන් එයා බබල් එක හිමීට හරි මැදට එනවා නේද? ඔන්න මැදට එනවා. හරි. එහෙනම් දැන් මේ වෙලාවේ 100% මේ මිනු උපකරණය ලෙවල් වෙලා තියෙන්නේ. ඇයි ඒ ලෙවල් වෙලා තියෙන්නේ? එයා බබල් එක හරියටම මැදට එවිලා තියෙනවා මෙන්න මේ සර්කල් එක මැදට. එහෙනම් මේ වෙලාවේදී මෙයා මට්ටම් ගැනීම සඳහා ලෑස්ති වෙලා ඉන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන තවත් දැන් මේක චෙක් කරගන්න ඕන නම් මෙයා මෙහෙම තියාගෙන දැන් මේ විදිහෙන් තිබ්බේ. මෙයා අංශ ගණුවක් කරකවන්න. අංශ ගණුවක් කරකවලා චෙක් කරන්න එයා බබල් එක කොහෙද තියෙන්නේ කියලා. බලන්න. එයා බබල් එක කොහෙද තියෙන්නේ කියලා. එයා බබල් එක තියෙන්නේ මැදමයි. හරි. නැවතත් ආයෙ මෙයා චෙක් කරගන්න ඕන ආයෙත් කරකවන්න. හරි. ඒකල බලන්න එයා බබල් එක කොහෙද තියෙන්නේ කියලා. ඒත් මැදමයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් දැන් මෙයා ලෙවල් වෙලා තියෙන්නේ. දැන් මූලිකවම අපිට කරන්න තියෙන්නේ මෙයා ફોකස් කරන එක. ફોකස් කරද්දී මූලිකවම මෙන්න මේ අයිපීස් එක තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ උපනෙත පාවිච්චි කරන්නේ. මෙයා පාවිච්චි කරලා තමයි ફોකස් එක සිද්ධ කරන්නේ. ඒත් එකම ඉතින් තියෙනවා මේ දුරීක්ෂක දාලා ફોකසින් ස්ක්‍රූ එකක්. මේ ෆෝකස් ස්ක්‍රූ එක පාවිච්චි කරලා මූලිකවම මෙයා ફોකස් කරන එක. ફોකස් කරනවා කියන්නේ අදාළ දර්ශනීය හොතරම් පේන විදිහට නිරීක්ෂණය කරන එක තමයි මේ ફોකස් කරනවා කියලා කියන්නේ. හරි. එහෙනම් අපි බලමු මෙයා ફોකස් කරන විදිහ. මුලින්ම ඔයාගේ මේ එක හැක් වහගන්න පුළුවන්. එහෙම ඉඳලා මෙහෙම තනිය ටිකට වහගෙන මෙහෙම බලන්න. හරි. නැත්නම් මෙහෙම වහගෙන මෙහෙම බලන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් මම මෙහෙම බලද්දි දැන් මට ඇත්තටම මේක ફોකස් වෙලා නැහැ. නිකන් මොනවත් පේන්නේ නැහැ. ඔක්කොම බොඳ වෙලා තියෙන්නේ. හරි. දැන් ඔයාලත් බලන්න මේක ඇතුලේ. වෙලා තියෙන්නේ දැන් ඔක පේන්නේ නැහැ නේ අපිට. දැන් මගේ ඇස් දෙකට බැලුවොත් මට පේන්නේත් නැහැ. එහෙනම් මම මෙන්න මේ මුලින්ම ෆෝකස් මේකේ ෆෝකස් ස්ක්‍රූ එක. මෙයා අපිට සීරු මාරු කරලා පුළුවන් මෙන්න මේ ෆෝකස් එක හරියට මේ කියන්නේ හරියට මේ දර්ශනයක් පේන විදිහට හදා ගන්න. මම ඉතින් මෙයාව ෆෝකස් කරලා මට දර්ශනය පේන විදිහට මම මෙන්න විදිහට හැතිලා හදා ගන්නවා. හරි. බලන්න මෙන්න මේ සීරු මාරු මොකක්ද සීරු මාරු කරන්නේ කියලා. මම මෙන්න මෙයාව තමයි සීරු මාරු කරන්නේ. දැන් මම හරියටම ફોකස් එක සිද්ධ කරගත්තා. හරියටම ෆෝකස් එක සිද්ධ කරගත්තා කියලා අර්ථයක් ගත්තේ කොහොමද? මට අර මම සඳහන් කරපු ස්ටේඩියා රේඛා තුනම පේනවා. හරි. ඉහළ ස්ටේඩියා රේඛාව, ඊට පස්සේ මැද ස්ටේඩියා රේඛාව සහ පහළ ස්ටේඩියා රේඛාව කියලා ස්ටේඩියා රේඛා තුනම තියෙනවා. ඉතින් ඔයාලා මතක තියාගන්න මෙන්න මේකත් ඔයා ෆෝකස් කරාට වැඩක් නැහැ ස්ටේඩියා රේඛා පේන්නේ නැතුව. හරි. අනිවාර්යෙන් ස්ටේඩියා රේඛා ටිකක් පේන්න ඕනේ ෆෝකස් එකේදී. දැන් මට දැන් මෙතනදී ස්ටේඩියා රේඛා ටික හොඳට නිරූපණය වෙනවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ ફોකස් එක හරියටම හරි. ඉතින් මම මේ මොකක්ද කරේ? මෙන්න මෙයාව පොඩක් සීරු මාරු කරා විතරයි. දැන් ඔයාලත් බලන්න. හරි බලන්න. හරි. දැන් ඔයාලට පේනව නේද දරුවෝ?
මැද ස්ටේඩියම් රේඛාව පේනවා. පල්ලෙහා ස්ටේඩියම් රේඛාව පේනවා. ස්ටේඩියම් රේඛාව පේනවා. දැන් මේ වෙලාවේදී ફોකස් එක සුපිරියටම වෙලා තියෙන්නේ. එහෙනම් අපිට තියෙන්නේ ඊළඟ අදියර විදියට මෙයා මට්ටම් ස්ථානය වලට අදාළව මට්ටමට ස්ථානගත කරලා මෙයාගේ ලෙවල් ලබා ගන්න එක. හරි. ඉතින් නේද දැන් අපි මූලිකවම මෙයා ફોකස් කරගන්න එකත් සිද්ධ කරගත්තා. දැන් තියෙන්නේ අපිට අර දික් මාර්ග කොටසක දික්කඩම් පිළිර කිරීම කියන ප්‍රායෝගික පරීක්ෂණය සිදු කරනවා. එතනදී මම මූලිකවම මැනුම් ස්ථාන තුනකට අදාළ උසවල් ගන්නවා. ඉතින් එක මැනුම් ස්ථානයක් ඔයාලා ඒ කියන්නේ උණිත මට්ටම දන්න ස්ථානයක් කියලා අපි සලකනවා. ඔයාලා ඒක දන්නවා. මම උණිත ස්ථානයක් ගන්න තැනක් විදිහට යාගේ මීටර මුහුදු මට්ටම විදිහට උස මීටර 100ක් ලෙස සලකනවා. හරි. ඒකල්ලා එතන අපි දන්නා පොයින්ට් එක කරගෙන කියන්නේ අපි දන්න ලක්ෂයකට සාපේක්ෂව නොදන්න ස්ථාන දෙකක උස් පහත් භාවය නිරීක්ෂණය කිරීම තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණයේ මූලික අරමුණ වෙන්නේ. හරි. එතකොට අපි ඒ තැන් වලට අදාළ මූලික උසවල් ගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට අංකණයක් කරගත්තා. අපේ මැනුම් ස්ථාන ලබා ගන්න ස්ථාන වලට අදාළව. හරි. ඉතින් මම මේ මූලික ස්ථාන ටිකට අදාළව, ඒ කියන්නේ අපි මට්ටම් යටිය මූලිකවම ස්ථානගත කරන ස්ථාන වලට අදාළව මම මෙන්න මේ ටික තියෙනවා. හරි. ඒත් එක මම ඔයාලට පේනවා මෙන්න මේ ටේප් එකක් තියෙනවා. හරි. මේ ටේප් එක අයි මම පාවිච්චි කරලා තියෙන්නේ. හරි. ඒක ටේප් එකක් මම මෙතන පාවිච්චි කරන්නේ. මම දැන් මෙන්න මේ වගේ මාර්ග කොටසක් ගන්න. හරි. මේ වගේ මාර්ග කොටසක් කියලා හිතන්න. මේ වගේ මාර්ග කොටසක් ගන්න. එතකොට මම දන්න ලක්ෂය මෙතන තියෙන්නේ. හරි. ඒතකොට TBM එක මෙතන තියෙන්නේ. දන්න ලක්ෂය ඒතකොට මෙයාගේ මුහුදු මට්ටමේ සිට මෙයාගේ උස මීටර 100යි. හරි. ඒතකොට මෙයාගේ මුලින්ම මට්ටම් මැටිය ස්ථාපනය කරනවා. ඊට පස්සේ තවත් ස්ථාන දෙකක් යටතේ කියන අංක 1 සහ අංක 2 කියලා ස්ථාන දෙකක මට්ටමින් ස්ථාපනය කරනවා. හරිද? ස්ථාපනය කරලා මම මෙයාගේ ක්‍රමාංක ලබා ගන්නවා. හරිද? එතනදී මම මෙන්න මේ TBM කියලා ලක්ෂයක් ලකුණු කරේ. අන්න එතනට අදාළව මට්ටමෙටි තියලා එන්න එතන තියෙන උස් මට්ටම නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ දෙවෙනි මැනුම් ස්ථානයට අදාළව මෙන්න මේ වගේ උස් මට්ටමක් නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ පළවෙනි මැනුම් ස්ථානයට අදාළව උස් මට්ටමක් නිරීක්ෂණය කරනවා. දැන් මෙතන මම එක කියලා ගන්නවා. මෙතන පළවෙනි මැනුම් ස්ථානය, මෙතන 2, මෙතන 3. හරි. ඉතින් මෙන්න මේ විදිහට මට්ටම් ස්ථාන තුනකට අදාළව පාඨාංක ලබා ගන්නවා. ඒත් එක්කම දැන් මම ඔයාලට කිව්වනේ මේ වගේ ටේප් එකක් මම පාවිච්චි කරනවා කියලා. මේක මීටර 100 ටේප් එකක්. හරි. මෙන්න මේ ටේප් එක පාවිච්චි කරන්නේ මෙන්න මේ මට්ටම් ස්ථාන දෙකක් අතර දුර මම ඒකක දුරක් ගන්නවා. එන ආසන්න දුරක් ගන්නවා. දැන් ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණයේදීත් ඕක කියන්න ඉඩ තියෙනවා. හරි. මම මෙන්න මේ වගේ ඒකක දුරක් ගන්නවා. අරගෙන ඒකක දුරක් කියලා අරගන්නවා කියලා අදහස් කරේ දරුවෝ ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණයේදී කියන්න පුළුවන් මට්ටම් ස්ථාන දෙකක් අතර දුර 5 මීටර ලෙස ගන්න. හරි. ඔන්න වගේ එකක්. හරිද? මමත් මොකද්ද කරන්නේ? මෙන්න මේ මට්ටම් ස්ථාන දෙක අතර පරතරය 5 මීටර කියලා ආසන්නව ගන්නවා. හරිද? ආසන්නව අරගෙන හරි. මේක මම 5 මීටර ගන්නෑ. මම 4 මීටර කියලා ගන්නවා. 4 මීටර කියලා ආසන්නව අරගෙන මෙන්න මෙයාගේ දුර පරතරයට අදාළව මේ ලක්ෂ ටිකක් මම සකසාගෙන ඒකට අදාළව ඒ පාඨාංග ගැනීම සිදු කරනවා. හරි. එහෙනම් අපි මූලිකවම මේ පාඨාංග ටික ගමු. ස්ථානයක් ගන්නවා. එතන මෙතන තමයි මම ඌනිත උස. ඒ කියන්නේ මුහුදු මට්ටමේ සිට උස දන්නා ස්ථානය වෙන්නේ. ඉතින් ඔයාලා ප්‍රායෝගික පරීක්ෂණයේදීත් ඔන්න වගේ තැනක් සඳහන් කරලා තිනවා. ඔයාලට කියනවා මෙන්න මෙතන ඌනිත උස කියලා සලකලා මෙනුම් ගැනීම සිද්ධ කරන්න කියලා. හරි. මම මේ වගේ ගල් කැට ටිකක් තියලා දැන් මේ ස්ථානය නිවැරදිව කියන්නේ මට්ටම් යටින් නිවැරදි ස්ථාපනය කරන්න ඕන ස්ථානයේ විදිහට මෙයා සලකන උර ගන්නවා. හරිද? ඊට පස්සේ දැන් මගේ මාර්ගය යන්නේ දරුවෝ මෙන්න මේකේ මෙන්න මේ කොටසට අදාළ තමයි මම මේ මාර්ගය සකස් කරන්නේ. මේ මාර්ගයට අදාළ උස් පහත් භාවය තමයි මම මූලිකවම නිරීක්ෂණය කරන්න යන්නේ. හරිද? එහෙනම් මම මෙන්න මේ මාර්ගය මෙන්න මේ ඒරියා එකක් යටතේ යනවා කියලා සසඳලා
නිරීක්ෂණය ගන්න. හරි. ඊට පස්සේ දැන් ඊළඟට තියෙන පළවෙනි මට්ටම ස්ථානය ස්ථාපනය කරන්න. හරි. දැන් දරුවෝ පළවෙනි මට්ටම ස්ථානය මෙතන හරියටම තියෙන්නේ. හරි. මෙතන දෙවෙනි මට්ටම ස්ථානය. හරි. මෙතන 3 කියලා ගන්නකො. හරි. හරි. දැන් පළවෙනි මට්ටම ස්ථානය ස්ථාන කරන්න යන්නේ. එතනදී මම ඔයාලට කිව්වා මේ මට්ටම් ස්ථාන දෙකක් අතර පරතරය ආසන්නව මීටර 5ක් මම මෙතන 4ක් කියලා ගන්නවා කියලා ඔය කට්ටියට කිව්වා. හරි. එහෙනම් මම ඒක ගන්නවා. හරි. එහෙනම් දරුවෝ මම මෙතන මූලිකවම මෙතන ඉඳන් මීටර 4ක පරතරයක් විදිහට මට්ටම් ස්ථානයක් සලකුණු කර ගන්නවා. බලන්න මගේ මීටර 4 කම්ප්ලීට් වෙන්නේ මෙතනට. එහෙනම් මම මෙතන දෙවන මට්ටම ස්ථානය ලෙස ගන්නවා. හරි. මම මේ විදියට මට්ටම ස්ථානයක් සලකුණු ගත්තා. හරි. ඒතර දැන් මෙතන බලන්න ඔයාලට මෙතන පරතරය අතන මට්ටම ස්ථානයේ සහ හරි අතන මට්ටම ස්ථානයේ සහ මෙතන පරතරයේ මූලිකවම මීටර 4ක් විතර තියෙනවා. හරි. ඒතර මට තවත් මට්ටම ස්ථානයක් අවශ්‍ය වෙනවා. එහෙනම් මම මෙතන ඉඳන් තවත් මීටර 4ක් ලබා ගන්නවා. හරි. මම ඒක මෙන්න මේ විදියට සලකුණු කර ගන්නවා. මම මෙතන මගේ දෙවන මට්ටම ස්ථානයේ විදියට සලකුණු කර ගන්නවා. දැන් මම මූලිකවම ටේප් එකක් මේ විදිහට තියන්නම්. හරි. මෙතන දැන් ඔයාලට පැහැදිලි. දැන් බලන්න අපේ මට්ටම් උපකරණේ තියෙන අන් අතන. පළවෙනි මට්ටම් ස්ථානය අන් අතන තියෙනවා. දෙවෙනි මට්ටම් ස්ථානය අතන තියෙනවා. තුන්වෙනි එක මෙතන. පළවෙනි මට්ටම් ස්ථානය අපි මූලිකවම දන්නවා. යාගේ උණු උස දන්නවා. එයාට සාපේක්ෂව මෙන්න මෙයාලගේ උස මට්ටම් නිරීක්ෂණයක් ගන්න එක සහ ඒ නැගුම් බැසුම හරි නිරීක්ෂණය කරන එක තමයි මූලික අපේ කාර්යය වෙන්නේ. හරි. ඒත් එක්කම දැන් ඔයාලට පේනවා හරියට මීටර 8 කියලා පරතරයක් තියෙනවනේ. මෙන්න මේ පරතරය තමයි අපි මට්ටම් යටි ස්ථානගත කරන්නේ. හරි. ඒතර හැම මැනුම් ස්ථානයකම අනිවාර්යෙන් මට්ටම් ස්ථානය අපි ස්ථානගත කරන්න ඕනේ. එහෙනම් අපි මට්ටම් යටි අරන් ඉමු. දැන් ඔයාලට පේනවා මේ තියෙන අපේ මට්ටම් යටිය. හරි ස්ටාෆ් එක. මට්ටම් යටිය කියන්නේ ඉතින් අර ඔයාලට තියෙන නිසා. දැන් අපි මෙයාට කියන්නේ ස්ටාෆ් එක කියලා. හරි. මේ ස්ටාෆ් එක හරියට මේ විදිහට ලෙවල් එක තියාගන්න ඕනේ. හරි ඍජුව, හරි ලම්බකව. මේ ලෙවල් භාවය හරියට නිරීක්ෂණය කරගන්න මෙතන දීලා තියෙනවා පොඩි ලෙවල් එකක්. ඉතින් මේ ලෙවල් එකේදී මෙන්න මේ වායු බුබුල හරියට මැදගෙන ආවොත් හරියට මෙයා කෙලින් තියෙන කියලා අපිට නිගමනයක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට මූලිකවම දෙදෙනෙක් අවශ්‍ය වෙනවා මෙන්න මේ මිනුම් ගැනීම සිද්ධ කරන්න. හරි. එතකොට සිද්ධ කර ගැනීමේදී ඉතින් මම මේ මට්ටම් යටිය දැන් ඔය කට්ටියට දැන් කියලා දුන්නා කොහොමද මෙයා ස්ථාපනය කරගන්න කියලා. ඉතින් දැන් අර අපේ මූලික මෙනුම් ස්ථාන අර 1 අතන 1 අතන 1 අතන 2 3 මම අර මෙනුම් ස්ථාන වලට අදාළව අපි මේ මට්ටම් යටි ස්ථානගත කරන්න ඕනේ. හරි. එතනදී මම එතනට ගිහිල්ලාම ඔයකට පෙන්නන්නම් මට මේ මට්ටම් යටි ස්ථානගත කරනවා. හරි අපේ පළවෙනි මැනුම් ස්ථානේ තියෙන්නේ මෙන්න මෙතන. හරි. පළවෙනි මැනුම් ස්ථානේ තියෙන්නේ මෙතන. දැන් ඔයාලට පේන්න ඕනේ දරුවෝ මෙන්න මේ දේ. අර තියෙන ලෙවල් මැෂින් එකේ එයාට හරියටම ફોකස් කරන විදිහට එකක්. ඉතින් මෙයා මෙතන ඉන්න මිනිස්සයා දැනගන්න ඕනේ අරයට හරියට පාඨාංග ගන්න පුළුවන් විදිහට මෙයා ස්ථානගත වෙන්න. හරි. ඉතින් මෙයාගේ තව උස් කරලා දෙනවා අපිට පාඨාංග විදිහට අර මට්ටමත් එක්ක හදගන්න. එහෙනම් මම මෙන්න මේ විදිහට මෙයා උස් කරගත්තා.
හරි ඒකල්ලා හරියටම අපි මේ මෙන්න මේ පොයින්ට් එක පටන් ගන්න ස්ථානේ තමයි මෙන්න මේ විදිහට ස්ටාෆ් එක තියන්න ඕනේ. ස්ටාෆ් එක හරියටම ඍජුව තියන්න ඕනේ මේ. ඍජුව කියන්නේ මෙන්න මේ පාඩ දැන් ඍජු කියන එක හොයා ගන්න බැහැ සමහරක් එවුන් ඉන්නෝනේ. කොච්චර කෙලින් කිව්වත් ඇදෙට ඉන්නේ උ. හරි. ඒකට ඌ ඒ වගේ කෙටියක් තියෙම මෙන්න මේ බුබුල හරියටම මැද තියනවා කියලා නිගමනයක් කරගෙන යාට පුළුවන් හරියටම දැන් මේ ස්ටාෆ් එක කෙලින් තියෙන කියලා. ඒතකොට අතන ඉන්න මිනිස්සුන්ටත් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන නිරීක්ෂණය හරියට ගන්න පුළුවන් කියලා පැහැදිලි. දැන් මම බලන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අතන මනෝපකරණයට සාපේක්ෂව මෙයා පොඩ්ඩක් අර පැත්තට වෙන්න පාට අංග තියෙනවා. එහෙනම් එහෙම තිබිලා හරියන්නේ නැහැ. එයාගේ කෙලින් හරියට පේන්න ඕනේ. හරි. එතනදී දැන් මම නම් එතන මනෝ උපකරණයේ මනෝ ලබා ගන්නේ මෙතන ඉන්න එක්කනට මම සංඥා දෙනවා. එයාට මම මෙහෙම සංඥාව දුන්නොත් එයා මේ පැත්තට මෙයා ස්ටාෆ් එක හරවන්න ඕනේ. මේ පැත්තට සංඥාව දුන්නොත් මේ පැත්තට ස්ටාෆ් එක හරවන්න ඕනේ. මෙහාට දුන්නොත් මෙහාට හරවන්න ඕනේ. පිටවසට දුන්නොත් පිටවසට හරවන්න ඕනේ. ඒතර හරි ඍජුව මෙයා තියෙනවා. දැන් මේ සමහරක් මට්ටම යටිවල මේක නැහැ. හරි මේ වගේ බබල් එකක් තියෙන මේ වගේ ලෙවල් එකක් නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක් හම්බුනොත් ඔයාලට එතනදී පරීක්ෂණයේදී ඔයාලා පරීක්ෂකවරයෙක් දිනවා. එහෙනම් දරුවෝ අපි මූලිකවම පාඨාංක ටික ලබා ගන්න යමු. හරි. හරි. මූලිකවම සිද්ධ කරන්න යන්නේ අර මැනුම් ස්ථාන වලට අදාළව අර බලන්න අර මැනුම් ස්ථාන වල එක සහ අර ස්ටාෆ් එක දීලා තියෙන එක මැනුම් ස්ථානේ ඊට පස්සේ දෙවෙනි අර ළඟ තියෙන එක නා දෙවෙනි මැනුම් ස්ථානේ තුනේ මැනුම් ස්ථානේ. ඒතර මෙතන තියෙන්නේ ඩෙවලොප් කරන්නේ මෙතන තියෙන්නේ අපිට මූලිකවම සිද්ධ කරන්න තියෙන්නේ අන්න අර මැනුම හරියට ලබා ගන්න එක කියන අරයාගේ අර ස්ටාෆ් එක ඒතර සාපේක්ෂව කොච්චර උස මට්ටමකින් පවතිනවද කියන එක තමයි නිරීක්ෂණය කරන්න තියෙන්නේ. හරි. එහෙනම් දැන් අපි මූලිකවම මෙයා ෆෝකස් කරගත්තා. ඒ දේවල් ටික කරගත්තා. දැන් මොකද අපි කරන්න තියෙන වැඩි? හරි. දැන් අපිට මූලිකවම කරන්න තියෙනවා. මෙන්න මේ ටාගට් එකක් තියෙනවා කට පේනවා. මෙන්න මේ ටාගට් එක අපි හරියටම සෙට් කරන්න ඕනේ. එක ඇඟිල්ලක් මේ ඇහක් වහලා හරියටම අර ස්ටාෆ් එක ගාවට සෙට් කරන්න ඕනේ. නැත්තම් අපිට ලේසියකින් මෙන්න මේ මෙයාගේ අර දුරේක්ෂය හරහා අර ස්ටාෆ් එක තියෙන තැන හොයාගන්න බැරි වෙනවා. හරි. අන්න ඒක නිසා මෙන්න මේ ටාගට් එක පාවිච්චි කරන හැමෝම ටාගට් එක පාවිච්චි කරලා හරියටම අරක තියෙන තැන හඳුනා ගන්න. හරි. එහෙනම් දැන් මෙතන මේ ටැන්ජන් ස්ක්‍රූ එක තියෙනවා. මෙන්න මෙයාව සීරු මාරු කරලා අපිට පුළුවන් මූලිකවම මෙන්න මෙයා කරකවන්න. හරි. මේ එහා පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා. හරි. හරි. එහෙනම් මම දැන් මූලිකවම දැන් මේ ඔයාගේ අතින් ගොඩක් කරකේ කියලා වට සැකයක් වගේ තියෙනවනම් මෙන්න මේ ටැන්ජන් ස්ක්‍රූ එක පාවිච්චි කරන්න. මෙයා හිමීට කරකවලා අපිට පුළුවන් අර එම් එක හදාගන්න. හරි. මට දැන් ආසන්නව එම් එක වගේ පේනවා. ඔන්න එහෙනම් මම මගේ ඇහැ මේ විදිහට තියලා අරයාගේ අර ස්ක්‍රූ එක අරයාගේ අර ස්ටාෆ් එක ගාවට හරියට මෙයාගේ දුරේක්ෂය ස්ථානගත කරනවා. එතනදී දැන් ඔයාලට සමහරක් විට දරුවෝ මේක පාඨාංග අපහැදිලි වුණොත් අර ෆෝකසින් ස්ක්‍රූ එක මෙන්න මේ වගේ ෆෝකසින් ස්ක්‍රූ එක බලන්න. මේ ෆෝකසින් ස්ක්‍රූ එක පොඩ්ඩක් කරකවලා කොස් මේ ස්ටේඩියර් එක හරියට පේන විදියට පාඨාංග නිරීක්ෂණය වෙනවා. 14යි 1.4යි 1.4යි ආසන්නත මිනුමක් විදිහට 1.4යි 3ක් වගේ ආසන්නත මිනුමක් මට නිරීක්ෂණය වෙනවා. හරිද ඔයාලත් බලන්න. මට දැන් අර මැද රේඛාව තමයි අපි සලකන්නේ. හරි. ඒතර එතනදී ආසන්නතම 1.4යි 3ක් වගේ පාඨාංගයක් නිරීක්ෂණය වෙනවා. ලබාගත්ත මැනුම හරි. දැන් ඊළඟට අපිට තියෙන්නේ දැන් අපි මූලිකවම පළවෙනි මට්ටම ස්ථානයට අදාළව මැනුම ලබා ගත්තා. එතකොට යාගේ
එයාගේ මැනුම අපි ආසන්නව ගත්තා 1.4යි 3ක් කියලා. දැන් 1.4යි 3ක් කියලා අපිට එතනදී ගන්න අමාරු මේ ගන්න බෑ වගේ කියලා ඔයාලට හිතෙනවා නම් කියන්නේ අතන හරියටම එතන හරිම පොයින්ට් එක තිබ්බේ නැහැ. හරි. ඉතින් ඒ වගේ තැනකදී ආසන්න ඔයාලට දශම ස්ථාන 3කට මෙන්න මේ වගේ අගයක් දාගන්න පුළුවන්. දැන් මම මෙතන දාගන්නම් ආසන්නව 1.4යි 3ක් නේ අපිට ආවේ. එතකොට 1.4යි 3 1.2යි 8ක් වගේ මම දාගන්නම් මේ මෙනු ස්ථානෙට. පළවෙනි මෙනු ස්ථානෙට මෙතන 1 2 3 4. මෙතන නෑ. හරි. ඒතර පළවෙනි මෙනු ස්ථානයේ අපි මුලින්ම පළවෙනි මෙනු ස්ථානයේදී මුලින්ම පසු දර්ශන පාඨාංකයක්, ඒ කියන්නේ BS දර්ශන පාඨාංකයක් වයින්නේ. ඒතර මෙතන ඔයාලා එක දන්නවා. ඒතර මූලිකම අපි ගත්ත දර්ශන පාඨාංකය පසු දර්ශන පාඨාංකයක්. ඉතින් ඒක අපි දාගන්නවා 1.4යි 3ක් කියලා අපි ආසන්න සංඛ්‍යාව ගත්තේ. ඒතකොට 4යි 3 ඒක මට නිකන් ඇත්තටම ගන්න හිතෙන්නේ නැහැ. මම ඒක නිසා 4යි 1.4යි 2යි 8ක් කියලා පාඨාංකය ගන්න. හරි. ඒ කියන්නේ මෙතන ආසන්නතම පාඨාංක කිව්ද මොකද දැන් එතන අපිට හරියටම නිරීක්ෂණයක් ගන්න බෑ. මම ඒකයි කෙලින්ම 1.4යි 3ක් කියලා ගත්තේ. හරි. ඒක නිසා තමයි මම මෙහෙම ගත්තේ. ඉතින් ඔයාලත් මේ විදිහට ගන්න. මොකද හරියටම වැඩේ හරිනේ. හරි. මේ ආසන්නතම ගානක් ගත්තොත් ඉතින් අපි 1.4යි 3ක් කියලා මෙතන ගන්න පුළුවන්. හරි. ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් එහෙනම් පළවෙනි මට්ටම් ස්ථානෙට අදාළ පාඨාංක අරගෙන ඉවරයි. දැන් දෙවෙනි ස්ථානයට අදාළ පාඨාංකයක් ගන්න තියෙනවා. ඒතකොට දෙවෙනි ස්ථානය කියන්නේ දරුවෝ අතරමැදි දර්ශන පාඨාංකයක් යන්නේ එතන. දැන් ඔයාලා ඉන්නු පාඩම ඉගෙන ගන්න තියෙනවා නම් දන්නවා මුලින්ම මම ඉන්නේ පසු දර්ශන පාඨාංකයක්. ඉතින් පස්සේ පෙර දර්ශන පාඨාංකයෙන් අවසන් වෙන තාක්කල් හරි අවසන් ඒ කියන්නේ පෙර දර්ශන පාඨාංකයෙන් තමයි මේ මෙනු අවසන් වෙන්නේ. හරි. ඒතර අවසන් වෙන තාක්කල් මැද තියෙන්නේ අතරමැදි දක්නවල. හරි අතරමැදි දර්ශන පාඨාංකවල. එහෙනම් මෙයා පළවෙනි එක පසු දර්ශන පාඨාංකයක්, දෙවෙනි එක අතරමැදි දර්ශන පාඨාංකයක්. ඒතර තුන්වෙනි එක පෙර දර්ශන පාඨාංකයක් විදිහට යනවා. හරි. ඉතින් දැන් අපිට තියෙන දරුවෝ දෙවෙනි දර්ශන පාඨාංකයට අදාළ මිනුම ලබා ගන්න. එහෙනම් අපි අතරමැදි දැක්මක් විදිහට යා එන්නේ. එහෙනම් එයාගේ පාඨාංකය ලබා ගමු. හරි. දැන් ඔයාලට පේනවා අතන දැන් දෙවෙනි මෙනු ස්ථානයට අදාළව ස්ටාෆ් එක අපි ස්ථානගත කරලා තියෙන්නේ. එහෙනම් අපි එතනට අදාළව පාඨාංක ලබා ගන්න ඕනේ. එතනදී දැන් ඔයාලට පේනවා දැන් මෙහාට තියාගෙන හරියන්නේ නැහැ නේ මේ උපකරණේ. එහෙනම් අපි මේ පැත්තට හරවන්න ඕනේ. මූලිකවම අපේ ඇස්මට උඩ හරවගෙන ඊට පස්සේ මෙන්න මේ ඒම් එක පාවිච්චි කරලා හරියටම එයා ફોකස් කරනවා ඉන්නේ ඒ හරිය තියෙන පරාසය. ඒකල්ලා අපි නිරීක්ෂණයට ගන්නවා. එතකොට දැන් මට තාම නිරීක්ෂණයක් වෙන්න මම ඒක නිසා දරුවෝ මෙන්න මේ ටැන්ජන් ස්ක්‍රූ එක පාවිච්චි කරනවා. දැන් නම් නිරීක්ෂණයක් ආවා. ඒකත් හරියටම පැහැදිලි නැහැ. ඒ නිසා මම මේ ફોකසින් ස්ක්‍රූ එක පාවිච්චි කරනවා. හරි දැන් පැහැදිලි. හරි. දැන් මට දර්ශන පාඨාංක දර්ශන එනවා 13 බහුව කළා 13 බහුව කළා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 1.13 කියන්නේ 1.3යි. ඒතර 1.3යි 8යි. 8 වෙනි කොටසත් පහු කරලා පොඩි ප්‍රමාණයක් දීලා දිනවා අර මැද ස්ටේඩියා රේඛාව. එතකොට මට එතන මිනුම ආසන්නව ගන්න පුළුවන් 1.3යි 8යි කියලා ගන්න බෑ. 1.3යි 7යි 8ක් කියලා ගන්න. 1.3යි 7යි 8ක්. ඔව්. 1.3යි 7යි 8ක් කියලා ආසන්නව මිනුම ගන්න. ඉතින් ඔයාලත් බලන්න දැන් මේ නිරීක්ෂණේ. බලන්න මේ මැද රේඛාව අපි ගන්න හැම වෙලෙම. එතකොට එයා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 පහු කරලා පොඩි ප්‍රමාණයක් උඩට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපිට ආසන්නත මිනුම ගන්න පුළුවන් 1.3යි 7යි 8ක් වගේ ප්‍රමාණයක්. ඒතර 1.8ක් 1.3යි 8ක් කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන්. නමුත් අර පොඩි ප්‍රමාණයක් උඩට ගිහිල්ලා තියෙන එක නිසා මම උඩට ගිහිල්ලා තියෙනවා දරුවෝ මේ 8යි 1.7යි 1.3යි 7යි 8ක් නෙමෙයි 1.8යි 1.3යි 8යි 2ක් කියලා මම ගන්නම් ඈ 1.3යි
3යි 8යි 2ක්. හරි. එකයිසම 3යි 8යි 2ක්. මොකද 8 පහු කරලා ගිහිලා තින්නේ නේද? ඔව් 8 පහු කරලා ගිහිලා තින්නේ. ඒතර 3යි එකයිසම 3යි 8යි 2ක් කියලා මම එතන හතරවෙනි දර්ශන පාඨාංකය ලබා ගන්නවා. හරි බලගන්න. එතකොට දැන් මම මේකේ මෙන්න මේ ප්‍රස්තාරය අපි මූලිකවම ඒව සටහන් කරන්න ඕනේ. හරි. එහෙනම් දැන් දෙවෙනි දර්ශන පාඨාංකයේ දෙවෙනි මෙනුම් ස්ථානයට දාලා පාඨාංකය අපි ලබා ගත්තේ. එහෙනම් එතන ආවා අපිට පාඨාංකය 1.1.3යි 8යි 2ක් කියලා ආවේ. හරි. හරි. එතකොට දැන් මම මූලිකවම හරි. එතකොට දරුවෝ දැන් අපි දෙවෙනි මෙනුම් ස්ථානයට අදාළවත් පාඨාංකයක් ලබා ගත්තා. දැන් තියෙන්නේ අපිට තුන්වෙනි මෙනුම් ස්ථානය නැත්තම් පෙර දර්ශන පාඨාංකය. ඒ කියන්නේ අවසාන මෙනුම් ස්ථානයට අදාළ නිරීක්ෂණය ලබා ගන්න. හරි. එහෙනම් අපි තුන්වෙනි මෙනුම් ස්ථානයට අදාළවත් නිරීක්ෂණය ලබා ගමු. හරි. දැන් ඔයාලට පේනවා දැන් අවසාන වෙනුම් ස්ථානයේ තියෙන කියන්නේ විතර එතන යන්නේ පෙර දර්ශන පාඨාංකයක් විදියට. එහෙනම් අපි ආගෙන නිරීක්ෂණයක් ලබා ගමු. විතර එතනදිත් මේ ටාගට් එක හරවන්න අර පැත්තට හරවලා නිරීක්ෂණය කරන්න ඉන්නේ. හරි. මට එතනත් පාඨාංක නිරීක්ෂණය වෙනවා. එතකොට එතන 1.13 පන්නලා තියෙන 13 කියන්නේ 1.3යි. ඒකට 1.3යි 1.3යි 1යි 1.3යි 2යි 1.3යි 4යි 5ක් ගිහිල්ලා නැහැ 3යි 4 පහු කරලා 5ට ආසන්න වෙලා තියෙන. ඒක මට ආසන්න කරන්න පුළුවන්. 3යි 4යි 8ක් කියලා මම පාඨාංකය ගන්නවා. හරි ඔයාලත් බලන්න. දෙසම බලන්න අර මැද තියෙන රේඛාව තමයි සම්පාත වෙන්න ඕන දරුවෝ. එයා 1.5ට ගිහිල්ලා නැහැ. 1.3යි 5ට ගිහිල්ලා නැහැ. 3යි 4යි 8න් වගේ නතර වෙලා තියෙනවා. එහෙනම් මම ඒ ගාන ඉතින් දාගන්නවා. ඒතර දැන් මේ තියෙන තුන්වෙනි මෙනුම් ස්ථානයට දාලා පාඨාංකයක් අපි ගත්තේ. ඒතකොට එතන 1.3යි 1.3යි 4යි 8ක් කියලා මම එයාගේ පාඨාංකය ගන්නවා. හරි. ඉතින් දරුවෝ දැන් ඔයාලට මූලිකවම පේනවා මෙන්න මේ පාඨාංක ටික අපි මූලිකව ලබා ගත්තා. ඒත් එකම අපි මිනුම් වලට අදාළව ඒ දේවල් ලබා ගත්තා. හරි. ඒ කියන්නේ අපිට මූලික අවශ්‍ය දත්ත ටික ලබා ගත්තා. දැන් අපිට පොඩි ගණනය කිරීමක් තියෙනවා. අපි එහෙනම් ඒකත් සිද්ධ කරමු. හරි. ඉතින් දරුවෝ දැන් අපි මූලිකවම මෙන්න මේ නැගුම් බැසුම් ක්‍රමයට අදාළව මූලික පාඨාංක 3 අරගෙන ඉවරයි. හරි. ඊට මේ තියෙන්නේ පළවෙනි මෙනුම් ස්ථානයට දාලා පාඨාංකය, මේ තියෙන්නේ දෙවෙනි මෙනුම් ස්ථානයට දාලා පාඨාංකය, මේ තියෙන්නේ තුන්වෙනි මෙනුම් ස්ථානයට දාලා පාඨාංකය. ඉතින් මම මේ නැගුම් බැසුම් වගුව ගැන අමුතුවෙන් ඔය කට්ටියට කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ඔය කට්ටිය දැනටමත් දන්නවා මොකද්ද මේ වගුව කියලා. බිම් මෙනුම් පාඩමේ යටතේ තියෙන. හරි. එතකොට දරුවෝ දැන් අපිට දැන් මේ වගුව මූලිකවම පුරව ගන්න ඕන. ඉතින් දැන් අපි මූලිකවම මට්ටම් ස්ථාන 3කට අදාළව තමයි මෙනුම් ලබා ගැනීම සිද්ධ කරේ. ඒත් එකම එතනදී අපි මූලිකවම අපි දන්නා පින් ලකුණු විදිහට මෙන්න මේ පළවෙනි මෙනුම් ස්ථානයේ පින් ලකුණ TBM එක 100ක් කියලා අපි හොයාගත්තා. හරිද? ඒතර ඒක මූලිකවම අපි ලකුණු කරගත්තා. හරි. තාවකාලික පින් ලකුණක් විදිහට අපි ආව පාවිච්චි කරා.
ඉතින් දැන් අපිට තියෙන මූලිකවම නැගුම් බැසුම් ක්‍රමය පාවිච්චි කරලා මූලිකවම මෙන්න මෙයාගේ තියෙන නැග්මක්ද බැස්මක්ද කියලා හරියට සඳහන් කරගෙන යගය සඳහන් කරන එක. හරි. එතකොට දැන් ඔයාලට දැන් මේ දර්ශන ටික ගත්තට පස්සේ ඔයාලට පේනවා මේ පළවෙනි දර්ශන පාඨාංකයට සාපේක්ෂව එතන අපිට අගය ආවේ 1.428ක් කියලා. එතකොට මෙතන මේ අගය 1.428ක් කියලා ආවා. එතකොට දෙවෙනි දර්ශන පාඨාංකයට අදාළව 1.382ක් කියලා ආවා. ඊට තුන්වෙනි දර්ශන පාඨාංකයට අදාළව 1.348ක් කියලා අපිට පාඨාංක ආවා. හරිද? එතකොට දැන් අපි මොකද්ද කරන්න යන්නේ? දැන් මෙන්න මේ පළවෙනියටම අපි ලබාගත් පාඨාංකයට අපි කියනවා පසු දර්ශන පාඨාංකය කියලා. ඊට අවසානයේට අපි ලබාගත් පාඨාංකයට අපි කියනවා පෙර දර්ශන පාඨාංකය කියලා. ඒ දෙක අතරමැද ගත්ත පාඨාංක වලට අපි කියනවා අපි අතරමැදි පාඨාංක කියලා. හරි. එතකොට අපි මූලිකවම මෙන්න මේ දර්ශන වලට අදාළව තියෙන්නේ ඒ දර්ශන වලට අදාළව සහ ඒ පාඨාංක වලට අදාළව තියෙන නැග්මක්ද බැස්සමද කියලා හොයාගන්න ඕනේ. එතනදී අපි කරන්නේ හැම වෙලෙම මුලින්ම ලබාගත් පාඨාංකයෙන් පස්සේ ලබාගත් පාඨාංකය අඩු කිරීමක් තමයි මූලිකවම සිද්ධ කරන්නේ. ඉතින් දැන් අපි මුලින්ම ලබාගත් පාඨාංකය 1.428ක් කියන පළවෙනි වෙනම ස්ථානකට දාලා මෙන්න මේ පාඨාංකය එතනදී අපිට මෙන්න මේ පිල්ලකුණේ ප්‍රමාණය 100 මීටර කියලා අපි ලබා ගත්තා. ඉතින් දැන් මේ දෙන්නගේ අපිට වෙනස ලබා ගන්න ඕනේ. වෙනස ලබා ගන්නෙද්දී අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ 1.428න් අඩු කරනවා 1.38ක ප්‍රමාණයක්. 1.428න් අඩු කරනවා 1.382. මම බලන්න එතකොට කීයක් එනවද කියලා. 1.428න් අඩු කරනවා මෙන්න මේ ගාන 1.382ක්. 1.382. හරි. එතකොට මට උත්තරයක් එනවා 0.046ක් කියලා. එතකොට මේක ධන උත්තරයක් නේද? මේ වැඩි අගයකින් අඩු අගයක් අඩු කරන්න. එහෙනම් ධන උත්තරයක්. එතකොට ධන උත්තරයක් නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම මෙතන තියෙන්නේ නැග්මක්. හරි? නැග්මක්. හරි? ඒ කියන්නේ රයිස් එකක්. හරි? එතකොට අපි නැග්ම තීරුවේ මූලිකවම ඔන්න ඔය නැග්ම සහිත අගය සඳහන් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ අගය ආන්නේ මේ දෙවෙනි දර්ශන පාඨාංකයට සාපේක්ෂව. ඒක 0.046ක් කියලා පිළිගන්නවා. එතකොට තවත් දෙයක්. දැන් අපි පළවෙනි මැනුම් ස්ථානට දාලව తాවකාලික පිල්ලකුණක් සටහන් කරගත්තා. එතකොට දැන් අපි දෙවෙනි මැනුම් ස්ථානයේ පිල්ලකුණත් අපි සටහන් කරගන්න ඉපයි. එතනදී අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ 100ට එකතු කරනවා 0.046. එහෙනම් මම මෙතනට එකතු කරනවා 100. එකතු කරනවා 100ක්. 100ක් එකතු කරනවා. එතකොට මට උත්තරයක් එනවා 100.046ක් කියලා උත්තරයක් එනවා. 100.046ක් කියලා උත්තරයක් එනවා. එතකොට මේ තියෙන්නේ දෙවෙනි මැනුම් ස්ථානට දාලා පිල්ලකුණේ උස. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි මැනුම් ස්ථානට දාලවත් එයා නැග්මක්ද බැස්මක්ද කියලා තියෙන්නේ කියලා තීරණය කරමු. හරි. එතනදී ඔයාලට දැනටමත් පේනවා දැන් මෙතනට සාපේක්ෂව මේ හැම ස්ථානයක්ම අඩුවගයක් පෙන්නුම් කරලා තියෙනවා. පාඨාංග අඩුවගයක් පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් අඩුවගයක් පෙන්නුම් කරනවා අනිවාර්යයෙන්ම මෙතන නැග්මක් තමයි තියෙන්නේ. ඒක සාමාන්‍යයි. ඒත් වැඩියගයක් පෙන්නුවොත් අනිවාර්යෙන් බැස්මක් තියෙන කියලා පැහැදිලි. ඒත් නැග්මක් කියන්නේ ඉතින් අපි මේ උස් මට්ටම ඒ පොළොව මට්ටම පොඩ්ඩක් උසයි කියන එක. එහෙනම් මම 1.382න් අඩු කරනවා 1.348. ඒකල්ල මට එනවා තුන්වෙනි පාඨාංකයට තුන්වෙනි වෙනුම ස්ථානට අදාළව තියෙන නැග්මක්ද බැස්මක්ද කියන එක. හරි එහෙනම් මම මෙතනත් සුළු කිරීමක් සිදු කරන්නම්. මම අඩු කරනවා 1.382න් අඩු කරනවා 1.382න් අඩු කරනවා 1.348ක්. හරි. එතන මට උත්තරයක් එනවා. ඒ කියන්නේ මෙන්න මේ යගෙන් මෙන්න මේ යගේ අඩු කරා 1.382න් අඩු කරා 1.348ක්. එතන මට උත්තරයක් එනවා 0.034ක් කියලා. එතන මේ ආවේ මොකද්ද? මේ ආවේ මෙන්න මේ තුන්වෙනි මෙන්න මේ ස්ථානට දාලා වගේ. එතන මේ අගයත් මම සටහන් කරගත්තේ මේ රයිස් කියන තීරුවේ. රයිස් කියන්නේ නැග්මක් කියන එක. එතන නැග්මක් නම් එතන පොළොව මට්ටම උස් මට්ටමක තියෙන්නේ. ඉතින් එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මෙතන පොළොව උසයි කියන්නේ. හරි. දැන් එතන අපිට මූලිකවම මෙතනදී මෙයා නැග්මක්ද බැස්මක්ද කියලා
ගණනය කිරීමේදී හඳුනා ගන්න පුළුවන් වුණා. හරි. ඉතින් දැන් මෙතනදීත් අපි මෙන්න මේ තුන්වෙනි මෙනුම් ස්ථානයට අදාළ පිල්ලකුණත් සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට මෙතනදී දැන් මෙතනදී සිද්ධ කරන්නේ මෙහෙම. මෙතන සිද්ධ කරන්නේ මෙතන ආපු 100.046ට එකතු කරනවා 0.034ක් කියන අගි. එහෙනම් මම මෙතනට එකතු කරන්නම් 100.046ක්. හරි. එතකොට මට උත්තරයක් එනවා දරුවෝ 100.0.8ක් කියලා. හරිද? හරි. ඊට පස්සේ හරි. දැන් අපි මූලිකවම දැන් ඔන්න මෙයාගේ මෙන්න මේ වගුව පුරවාගෙන ඉවරයි. කියන්නේ නැගුම් බැසුම් වගුව පුරවාගෙන ඉවරයි. හරි. එතනදී අපි මෙන්න මෙහෙම දෙයක් දැන් මේ අපි දැන් මේ පුරවගත්ත වගුව ඊටමත් සාර්ථකයිද සහ අපි යොදාගත්ත මැනුම් සාර්ථකයිද කියලා අපි නිරීක්ෂණයක් කරන්න පුළුවන් මෙතනදී. ටෙස්ටින් එකක් කරන්න පුළුවන්. කොහොමද ටෙස්ටින් එක කරන්නේ? මෙන්න මේ ඔයාලට පේනවා මෙන්න මේ අපි පළවෙනියම ලබාගත්ත, ඒ කියන්නේ අපි తాවකාලික පිල්ලකුණක් විදිහට යොදාගත්ත මෙන්න මේ CI මීටර පිල්ලකුණ. ඒකල්ලා මෙතන තියෙන වැඩිම, ඒ කියන්නේ මෙතන මේ පාඨාංග අතරින් මේ මැනුම් ස්ථාන අතරින් ලබාගත්ත වැඩිම අගයක් සහිත පිල්ලකුණත් අපි දන්නවා 100.08ක් කියලා. ඒතර මේ වැඩිම පිල්ලකුණෙන් අඩුම පිල්ලකුණ අඩු කරාට පස්සේ ඒ එන අගය අපි සටහනක් කරගන්න. එතකොට වැඩිම පිල්ලකුණ 100.08ක්. එතකොට අඩුම පිල්ලකුණ 100ක්. එතකොට මට මෙයාගේ වෙනස ගත්තොත් එහෙනම් මට උත්තරයක් එනවා 0.08ක් කියලා උත්තරයක් එනවා. 0.08යි බිඳුවක් කියලා එන්න දාගන්නම්. මේ උත්තරයක් එනවා. මට මේ විදිහට උත්තරයක් එනවා. හරි. එතකොට දැන් මෙන්න මෙහෙම වැඩිම පිල්ලකුණ සහ අඩුම පිල්ලකුණ අතර වෙනස මට 0.08යි බිඳුවක් කියලා ආවා. හරි. ඊළඟට ඔයාලට පේනවා මෙතන මේ සිග්මා BS කියන්නේ පසුදර්ශන පාඨාංගවල එකතුව. ඒතර පසුදර්ශන පාඨාංගවල එකතුව මෙතන මූලිකව පසුදර්ශන පාඨාංග එකයි තියෙන්නේ. ඉතින් එතන එකතුව 1.428ක් විදිහට යනවා. ඒතකොට ඊළඟට සිග්මා FS කියන්නේ පෙරදර්ශන පාඨාංගවල එකතුව. එතකොට එතන පෙරදර්ශන පාඨාංග එකයි තියෙන්නේ. ඒතර එතන 1.38ක් කියලා 3.48ක් කියලා උත්තරයක් එනවා. ඒත් එක්කම මෙන්න මේ සිග්මා BS කියන්නේ පසුදර්ශන පාඨාංගවල එකතුවීම. පෙරදර්ශන පාඨාංගවල එකතුවට ලැබෙන යගය අඩු කරාට පස්සේ මේ දෙන්නගේ අතර වෙනස මෙන්න මේ පිල්ලකුණු අතර වෙනසට සමාන වුණොත් අනිවාර්යෙන්ම අපි මේ ලබාගත් පාඨාංග සහ මේ වගුවේ දත්ත පිරුවේ අනිවාර්යෙන්ම සාර්ථකයි. ඉතින් මම මෙතන සුළු කිරීම සිදු කරන්නම්. එකයි දශම මෙන්න මේ සිග්මා BS ගෙන් සිග්මා BS කියන්නේ 1.428 එයාගෙන් අඩු කරනවා 1.348ක් 1.348ක්. හරි. එතකොට මට උත්තරයක් එනවා 0.08ක් කියලා. බලන්න. හරි. එහෙනම් 0.08ක් කියලා එන්නේ. එතකොට මම එතන දාගන්න දශම ස්ථාන තුනකට 0.08යි බිඳුවක් කියලා. එතකොට 1.4යි මම මේක වෙනම ගන්නම්. 1.4යි 2යි 8න් අඩු කරනවා 1.348ක් මට උත්තරයක් එනවා 0.8ක් sorry 0.8ක් කියලාම උත්තරේ එනවා. ඒතර මෙන්න මේ උත්තරේ සහ මම මෙතන ආයෙත් කියන්න 0.8යි. හරිද? මේ උත්තරේ සහ මෙන්න මේ උත්තරේ දෙකම සමානයි නේද? මේ උත්තරේ සහ මේ උත්තරේ දෙකම සමානයි නේද? එහෙනම් අපි මේ ලබාගත් දත්ත වගුව සහ මේ ගණනය කිරීම සර දත්ත වගුව සහ මේ ලබාගත් මිනුම් හරියටම හරි. ඉතින් මෙතනදී ඔයාලගේ මේකත් බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ඔයාලා ඒක ඉක්මනටම කරලා දාන්න දරුවෝ. මොකද මැනුම් ස්ථාන තුනයිනේ තියෙන්නේ. මැනුම් ස්ථාන තුනට සාපේක්ෂව ඔයාලා මේක සිද්ධ කරන්න තියෙන්නේ. හරි. ඉතින් මැනුම් ස්ථාන 4ක් ආවත් 5ක් ආවත් 6ක් ආවත් මේ සිද්ධාන්තෙමයි හරි ලේසි පහසුයි. හරි. ඊට පස්සේ තවත් වැඩක් තියෙනවා කරන්න. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. එතන මේ ප්‍රස්ථාරයට සාපේක්ෂව අපි දැන් ඔය ලකුණු කරගත්ත ඌනිත උස සහ මැනුම් ස්ථානයේ කියන ඒ පොයින්ට් වලට අදාළව පොඩි ප්‍රස්ථාරයක් පිළියෙල කරන්න තියෙනවා. ඒතර ඌනිත උස සටහන් කරද්දී අඩුම ඌනිත උසේ ඉඳන් පිළිවෙලට වැඩි වෙන ඌනිත උස දක්වා වැඩි මේ ඒක සඳහන් කරන්න ඕනේ. මම මෙතන දාගන්නම් 100 කියලා. මෙතන දාගන්න ඊළඟ එක කියලා 100.46ක්. හරි. 100.46ක් කියලා දාගන්නම්. 100.46.
සොරි 0.46ක් 100.04ක් හරි මෙතන දාගන්න 100.00 කියලා. හරි ඊට පස්සේ ඊළඟගේ 100.08 100.8 හරි ඉතින් දැන් මොකද්ද කරන්නේ දැන් පළවෙනි මැනුම් ස්ථානට අදාළව නේද මෙන්න මේ පිල් ලකුණු තියෙන්නේ එහෙනම් එතෙන්ට අදාළව මේ පොයින්ට් එක ලකුණු කරන්න හරි දැන් මේක දලව කරන්න තියෙන දේ හරි ඔයාලට දැන් ප්‍රස්තාර ගොඩක් අහනවා ප්‍රස්තාර ගොඩට සාපේක්ෂව පොඩි පරිමාණයක් කරගෙන කරාට ප්‍රශ්නයක් නැහැ විලාව තියෙනවා නම් එහෙම නැත්නම් අනිවාර්යෙන් මේ විදිහට කරා නම් ඇති හරි ඊට පස්සේ දෙවෙනි මැනුම් ස්ථානයට අදාළව මේ දෙවෙනි මැනුම් ස්ථානට අදාළව පිල් ලකුණු කීයද 100.04 හරි එහෙනම් මම එතරම් මේ විදිහට දෙවෙනි මැනුම් ස්ථානට අදාළව මේ ප්‍රස්තාරය සටහන් කරගන්නවා ඊට පස්සේ තුන්වෙනි මැනුම් ස්ථානට අදාළව පිල් ලකුණු කීයද 100.08ක් මේ තියෙන තුන්වෙනි මැනුම් ස්ථානයේ එයාට අදාළව පිල් ලකුණ 100.08 එහෙනම් මෙතන මම මෙතන ආසන්න සටහන් කරගන්නවා ඒකල මම මෙන්න මේ රේඛාව මෙන්න මේ විදිහට යා කරනවා මෙන්න මේ පොයින්ට් එක යා කරනවා එතකොට අපිට මූලිකවම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් නිරූපණය වෙනවා මේ ප්‍රස්ථාරය නිරූපණය වෙන්නේ අපි අරහෙ ගිහිල්ලා අර අවුවේ ගත්ත මැනුම් වලට අදාළව ඒ කෙටි මාර්ග දික්කට අදාළ ඒ ප්‍රස්ථාරය තමයි මූලිකවම නිර්මාණය වුනේ. හරි. ඒතර ඔයාලට පැහැදිලි මේ ප්‍රස්ථාරෙත් එක්ක අපි අර අවුවේ ගිහිල්ලා මැනුම් සිද්ධ කරපු මූලික කතාව ගැන. ඉතින් දරුවෝ මේ ප්‍රායෝගික පරීක්ෂණය මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රායෝගික පරීක්ෂණය මෙන්න මේ ටික විතරයි. ඉතින් මේ ටික මම මෙහෙම වෙලාවක් අරගෙන කරාට ඔයාලට මහලු වෙලාවක් යන්නේ නැහැ. ඔයාලට ඉතාමත් පහසුවෙන් සහ ලේසියෙන් මෙන්න මේක අවසන් කරන්න පුළුවන්. ඉතින් අපි මේ විද්දි බිම් මැනුමට අදාළව මූලික ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් අවසන්. ඒකට තව එකක් තියෙනවා. ඒක තමයි චේන් සර්වേ එක. ඒකත් අපි ඉක්මනටම කරමු. ඒකත් කළා මේ ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල අවසන් කරලා දාමු. එඩි මැනුමට සාපේක්ෂව. ඉතින් මේ ප්‍රායෝගික පරීක්ෂණෙත් අනිවාර්යයෙන් මේ ප්‍රායෝගික පරීක්ෂණයක්. ඉතින් මේකටත් ප්‍රැක්ටිස් වෙන්න. ප්‍රැක්ටිස් වෙලා හොඳට මේ යන්න මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් මේ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධව අනිවාර්යයෙන්ම මම දැනුවත් කරලා ඒ ප්‍රශ්න ටික මම අරගෙන අනිවාර්යයෙන් මේ ප්‍රායෝගික පරීක්ෂණයටත් 100% ලබා ගන්න. හරි. එහෙනම් දරුවෝ අපි අලුත් ප්‍රායෝගික පරීක්ෂණෙන් තවත් දවසක හමු වෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් දුස්සන දෙපිටයි පරිස්සමෙන්